දුවල පුතාලා දැන් අපි අද අපේ විද්‍යාව පාඩම් මාලාවේ මේ එක කොටසේ අන්තිම පාඩම අටවෙනි ඒකකය රසායනික ප්‍රතික්‍රියාශ්‍රිත තාප විපර්යාස පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්නේ. එතකොට ඊට කලින් අපි අනිත් පද්ධති පාඩමයි ඊළඟට අම්ල බස්ම පාඩමයි කතා කරා. මං හිතන්නේ අම්ල බස්ම පාඩමට දරුවෝ සහභාගී වුණේ ටිකක් අඩුවෙන් එදා ගැටලුවක් වුණානේ උදේ. ඉතින් ඒ නිසා නැවත අපි මේක ඉවර වෙලා අම්ල බස්ම පාඩමත් අද නැවත සාකච්ඡා කරනවා. හරි, අපි මේ පාඩමේ රසායනික ප්‍රතික්‍රියාශ්‍රිත තාප විපර්යාස පාඩම ගත්තහම දැන් දොළ පුතාලා දන්නවා රසායන විද්‍යා පාඩමක්. එතකොට කලින් එකත් රසායන විද්‍යාව පාඩමක්, මේකත් රසායන විද්‍යාව ආශ්‍රිත පාඩමක්. එතකොට මේකේ මේ ප්‍රතික්‍රියා කියන එක අපි කලින් අහලා තියෙනව නේද? ප්‍රතික්‍රියාවක් කියන එක දොළ පුතාලා දන්නව නේද? ප්‍රතික්‍රියා කියන්නේ මොනවද? ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කිව්වහම ඒකට තියෙන සාක්ෂි ඉගෙනගෙන තියෙනවා. නවයේදී එහෙම මතකද? ඒවා මතක් කරගන්න. ප්‍රතික්‍රියාවක් සිදු බවට අපි කොහොමද කියන්නේ? ඒ කියන්නේ මොනවා හරි දැන් විද්‍යාගාරයේ ප්‍රතික්‍රියා සිද්ධ කරනවා නේද? පරීක්ෂණවලදී සමහර විට ගෙදරත් ඔයගොල්ලෝ ඔය ප්‍රතික්‍රියා වාගේ සිද්ධ වෙනවා නේ. ඉතින් එවැනි ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියාවක් සිදු වුණා කියලා මොනවද තියෙන සාක්ෂි නේ? මතක ඇති අර වායු පිටවීම නේද? ඊළඟට තාපය පිටවීම, උෂ්ණත්වය ඉහළ යාම, තව මොනවද? වර්ණය වෙනස් වීම, අවක්ෂේප ඇතිවීම, මේ වගේ දේවල් මතක් කරගමු. ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියන්න සාක්ෂි තියෙනවා. එතකොට දැන් දුවේ පුතේ මේ රසායනික ප්‍රතික්‍රියා මේ ආශ්‍රිත තාප විපර්යාස කියන එක ගැන තමයි මේ කොටසේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ තාපය පිළිබඳව නේද? දැන් මං කියවනේ ප්‍රතික්‍රියාවක් සිදු වුණාම නේද? තාපය සමහර වෙලාවට පිට වෙනවා නේ. සමහර අවස්ථාවලදී මතකද දන්න ඔය අර ටෙස්ට් ටියුබ් වල අපි ප්‍රතික්‍රියක එකතු කරලා සමහරට අල්ලලා බලන්න දීලා තියෙන අවස්ථා මට මතකයි. දරුවෝ මතක ඇති. එතකොට මොකද වෙන්නේ? අපිට අතට දැනෙන ස්වභාවයක් තියෙනවා නේ. එතකොට ඒ අතට දැනෙන්නේ මෙන්න මේ උෂ්ණත්වය නේ, තාපය. එතකොට අතට දැනෙනවා සමහරලාට අපේ රත් වීමක් වැනි ස්වභාවයක් දැනෙනවා. ඊළාට සිසිල් වීමක් වැනි තත්වයක් දැනෙනවා නේද? මේවා මතක ඇති. එතකොට ඒ ආශ්‍රිතව තමයි අපි මේ ටික කරගෙන යන්නේ. right. අපි බලමු රසායනික ප්‍රතික්‍රියා නේ. රසායනික ප්‍රතික්‍රියා ආකාර කීපයකට වර්ග කරන්න පුළුවන්. රසායනික ප්‍රතික්‍රියාවලදී උෂ්ණත්වය සමහර ඒ වගේ උෂ්ණත්වය ඉහළ යනවා. හරි. සමහර රසායනික ප්‍රතික්‍රියාවල සිද්ධ වෙනකොට උෂ්ණත්වය පහළ යනවා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවකදී දැන් අපි තාපය පිළිබඳවනේ දුවේ පුතේ කතා කරන්නේ නේද? මෙතනදී සමහර ඒවා සිද්ධ කරනකොට උෂ්ණත්වය ඉහළ යනවා. දැන් අර මං කලින් කිව්වේ නලයක් අල්ලනකොට අපිට මේ තාපය දැනෙනවා. ඒක රත් වෙලා කියලා දැනෙනවා. සමහරට ඔය ගෙදර දොරේ කටයුතු කරනකොට මොනවා හරි අවස්ථාවල මෙවැනි අවස්ථා අපිට අත්විඳින්න පුළුවන් නේ. උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට සමහර අවස්ථාවලදී අපිට දැනෙන්නේ සිසිලසක් නේ. එතකොට මෙන්න මේ අවස්ථා දෙක අනුව අපි
ප්‍රතික්‍රියා වර්ග දෙකකට බෙදෙනවා. හරි හොඳට අවබෝධ කරගන්න දුවල පුතාලා මේ උෂ්ණත්වය ඉහළ යාම සහ උෂ්ණත්වය පහළ යාම කියන අවස්ථා දෙක අනුව ප්‍රතික්‍රියා වර්ග දෙකකට බෙදෙනවා. එතකොට එක වර්ගයක් අපි හඳුන්වනවා තාපදායක ප්‍රතික්‍රියා කියලා. හරි තාපදායක ප්‍රතික්‍රියා. එතකොට මේ වචනේ හොඳට දැනගන්න තාපදායක ප්‍රතික්‍රියා කියලා කියනවා එක වර්ගයක්. එතකොට මොනවද මේ තාපදායක ප්‍රතික්‍රියා කියලා කියන්නේ? හරි එහෙනම් තාපදායක ප්‍රතික්‍රියා කියලා කියන්නේ තාපය පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා. එතකොට තාපය පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා කියලා හඳුන්වනවා. පැහැදිලිද මේ නිර්වචනය මතක තියාගන්න වෙනවා. හරි තාපය පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියාවලට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියා කියලා. එතකොට ඇහුවොත් එහෙම තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියන එක නේ මේ නිර්වචනය හොඳට මතක තියාගන්න. රයිට් එතකොට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක තියෙනවා නේ සාමාන්‍ය වම් පැත්තේ අපි ප්‍රතික්‍රියක කිව්වම මොනවා හරි එකතු වෙන්න පුළුවන්. එකට වඩා වැඩි ගාණක් එකතු වෙලා මේ ප්‍රතික්‍රියක ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඵල බවට පත් වෙනවා. දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ තියෙන්නේ මොනවද? ඵල නේ ඵල. එතකොට තාපය මේ පැත්තේ තාපය පිට වෙනවා. හරි එතකොට අපි ඒක ලියන්නේ මෙහෙම නේද? ප්‍රතික්‍රියක ලියනවා ඵල හැදෙනවා ධන තාපය පිට වෙනවා කියන එක මේ විදිහට අපි අදහස් කරනවා. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක පොදුවේ ප්‍රතික්‍රියාව මේ විදිහට ලියන්න පුළුවන්. ප්‍රතික්‍රියක ඊතලයක් ඵල ධන තාපය. එතකොට තාපය පිට වෙනවා කියන එක අදහස් කරනවා තාපදායක ප්‍රතික්‍රියාව. එතකොට තව දෙයක් අපි දැනගන්න ඕනේ තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. දැන් තාපදායක කියලානේ අපි කියන්නේ නේද? තාපදායක වලදී අපිට ඇත්තටම දැන් නලයක් අල්ලපුවාම මේ ප්‍රතික්‍රියාවක පරීක්ෂණ නලයක් වනි අපිට දැනෙනවා තාපය පිට වෙනවා. ඒ කියන්නේ අපිට උෂ්ණත්වය වැඩි වෙනවා දැනෙනවා. එතකොට තාපය පිට වෙනවා කියලා කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩු වෙනවා. තාපය කියන්නේ ශක්තිය. එතකොට ශක්තිය පිට වෙලා තියෙන්නේ. ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. එහෙනම් ඔන්න ඔය කරුණ හොඳට මතක තියාගන්න. තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි කියන එක. චුට්ටක් බලමු මේ ආශ්‍රිතව තියෙන පොඩි වීඩියෝ එකක්. මෙවැනි ක්‍රියාවලිය දෙන්න වෙනවා සමහර විට ඔබටත් එවැනි අවස්ථා ලැබෙන්නේ නැති. බලන්න මෙතනත් සිදුවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. මේ ප්‍රතික්‍රියාවේදී තාපය පිට වෙන බව ඔබ දන්නවා. හොඳ අපි දැන් මේ ස්පිරිතු ලාම්පුව දැල්වගමු. ඔව් දැන් ඔබට පේනවා ස්පිරිතු ලාම්පුවත් දැන් දැල්වෙමින් පවතිනවා. එහි සිදුවන්නේ අර මා මුලින් කියපු ආකාරයේ ගිනි කූරේ සිදු ආකාරයෙන් ප්‍රතික්‍රියාවක්. දහනය තමා මේ සිදුවන ක්‍රියාව. බලන්න මේ දහනය කියන ක්‍රියාවේදී තාපය පිට වෙනවා. මේ දැල්ලේ දැඩි උණුසුමක් පිට වෙනවා. එහෙමනම් තාපයේ පිටවන ප්‍රතික්‍රියාවක් තමයි මේ සිද්ධ වෙන්නේ. අපි ඒ වගේ ප්‍රතික්‍රියාවලට තමයි තාපදායක ප්‍රතික්‍රියා කියලා කියන්නේ. අපි දන්නවා එහෙමනම් ඉන්ධන දහනයක් සිදු වන අවස්ථාවකදී සිදුවෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක්. තාපදායක ප්‍රතික්‍රියාවක්. හොඳයි දැන් අපි තවත් ක්‍රියාකාරකමක යෙදමු මේ අවස්ථාවේදී. මේ තියෙන්නේ ඔබ දන්නවා මොනවද මේ ලෝහය කියලා.
මේ තියෙන්නේ මැග්නීසියම් පටි. අපි මැග්නීසියම් පටි කැබැල්ලක් මේ දැල්ලට අල්ලා බලමු. මැග්නීසියම් ලෝහය දැන් ඔබ දන්නවා මෙතෙන්දි ප්‍රතික්‍රියාවකට ලක් වෙනවා. මැග්නීසියම් ලෝහය ප්‍රතික්‍රියාවකට ලක් වෙන ඔබට පේනවා විශාල ආලෝකයක් නිකුත් කරමින්. විශාල ආලෝකයක් නිකුත් කරමින් ප්‍රතික්‍රියාවට ලක් වුණා. මෙහිදී ආලෝකයේ පමණක් නෙවෙයි තාපයත් විශාල වශයෙන් පිට වෙලා තියෙනවා. එහෙමනම් මේකත් තාපදායක ප්‍රතික්‍රියාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. එහෙමනම් ලෝහයක් මේ විදිහට දහනය වීමේදී නැත්නම් ඔක්සයිඩයක් බවට පත් වීමේදී තාපයේ පිටවීමක් සිදු වෙනවා. එහෙමනම් එයත් තාපදායක ප්‍රතික්‍රියාවක් විදිහට අපිට සලකන්න පුළුවන්. හොඳයි අපි දැන් නැවතත් පාඩමට යමුකෝ. හරි දුවල පුතාලා දැන් මම හිතන්නේ දැක්කනේ තාපදායක ප්‍රතික්‍රියා. එතකොට අර මැග්නීසියම් පටිය දහනය කිරීම දීත් මැග්නීසියම් ඔක්සයිඩ් බවට පත් වෙනවා. එතකොට අර තාපය පිට වෙනවා එළියට නේ. එතකොට ඒක අපි තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා හඳුන්වනවා. තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පරිසරයට තාපය පිට වෙනවා. එතකොට එවැනි ප්‍රතික්‍රියා කොහොමද කියන්නේ මොනවද කියන එක ගැන චූටි අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට දැන් සමහර ප්‍රතික්‍රියා දැන් දහන ප්‍රතික්‍රියාවනේ එවැනි ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා. එතකොට ලෝහ දහනය කිරීම දැන් මැග්නීසියම් දහනය කිරීම තාපදායක ප්‍රතික්‍රියාව. රයිට්. එතකොට අපි තාපදායක ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියාව කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි කියන එක පැහැදිලි කරා. හරි. එතකොට අපි තාපදායක ප්‍රතික්‍රියා කියලා හඳුන්වන්නේ තාපය පිට කරමින් සිදුවන රසායනික ප්‍රතික්‍රියා. හරි. ඊළඟට බලමු මේ තාපදායක ප්‍රතික්‍රියාවක කොහොමද මේ ශක්ති සටහන දක්වන්නේ? කියන්නේ අපි මේ ප්‍රතික්‍රියාවල ශක්ති සටහනක් කියන එක ඉදිරිපත් කරනවා. ශක්ති සටහනක්. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවල ශක්ති සටහනයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ශක්ති සටහනයි කොහොමද ඉදිරිපත් කරන්න කියන එක බලමු. අපි මුලින්ම තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන. එතකොට දැන් අපි දුවල පුතාලට කිව්වනේ තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ශක්තිය පිට වෙනවා කියන්නේ. ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ශක්තිය බාහිරයට පිට වෙනවා. එතකොට දැන් ශක්තිය පිටවීමේදී මොකද වෙන්නේ? ශක්තිය අඩු වෙනවා. නේ? ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි. තාපදායක ප්‍රතික්‍රියාවකදී ඕක හොඳට මතක තියාගන්න ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි. එතකොට ශක්තිය පිට වෙනවා. නේ? එතකොට අපි ශක්ති සටහනක මෙන්න මේ විදිහට අර y අක්ෂය පැත්තට ශක්තිය සටහන් කරනවා මේ විදිහට ඊතලයක් දාලා නේ. ඊළාට මේකේ ප්‍රතික්‍රියක ඉහළ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි. දැන් මේකෙන් අදහස් වෙන්නේ ඒකයි ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි. එතකොට මොකද වෙන්නේ? ඵල දැන් අපි ඊතලයක් දාලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඵල බවට පත් වෙනවා. හරි. එතකොට ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි නිසා අපි ඉහළ මේ විදිහට රේඛාව සටහන් කරලා ප්‍රතික්‍රියක දක්වනවා. ඊළඟට ඵල පහලින් දක්වනවා. එතකොට ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි කියන එක මෙතනින් අදහස් වෙනවා. දැන් එහෙම වෙනකොට ශක්තිය පිට වෙනවා. අපි ඒක මේ විදිහට මේ ශක්තිය පිට වෙනවා කියන එක මේ විදිහට අපි ඊතලයකින් දක්වනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට. හරි. දුවල පුතාලට පැහැදිලිද මේක?
මේ සටහන ශක්ති සටහන ඔව් මට තව අපේ අනෙක් දුවදරුවෝ කතා කරන්න බලන්න ශක්ති සටහන කියන එක පැහැදිලිද ඔව් අපේ බානුජ පුතා ඉන්නවනේ බානුජ පැහැදිලිද ඔව් පැහැදිලි සර් හරි එතකොට මේ ශක්ති සටහන මේ විදිහට දක්වන්න පුළුවන් දැන් ශක්ති සටහන අනිවාර්යෙන් ඒක මතක තියාගන්න ශක්තිය මේ රේඛාවේ පෙන්නනවායි තලයේ හරි එතකොට ඉහළින් පෙන්නනවා දැන් මෙහෙම ශක්තිය වැඩි මෙතනදී ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි කියන එක තමයි අදහස් කරන්නේ පළවල ශක්තිය එතකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට අපි ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනවා ශක්තිය පිට වෙනවා. එතකොට ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි. හරි අපි ඒකට උදාහරණයක් ගමු. අර මැග්නීසියම් ලෝහය සහ HCl අතර ප්‍රතික්‍රියාව. මැග්නීසියම් සහ HCl ඒ කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය. දැන් දුවේ පුතේ සාමාන්‍ය ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. නේ? එතකොට මේක පොදුවේ ගොඩක් ලෝහ අම්ල එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද කරන්නේ හයිඩ්‍රජන් වායුව පිට කරනවා. දැන් අම්ලවල තියෙනවනේ අනිවාර්යෙන් මොනවද අම්ලවල තියෙන්නේ H ධන නේ හයිඩ්‍රජන් ධන ආයන තියෙනවා. එතකොට ලෝහ අම්ලත් එක්ක එකතු වෙලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා කියන එක දුවලා පුතාලා මතක තියාගන්න ඕනේ නේ. ලෝහය සහ HCl ඒ කියන්නේ මැග්නීසියම් සහ HCl අම්ලය දැන් මේ ප්‍රතික්‍රියාව බලන්න ලියලා තියෙන විදිහ නේද ප්‍රතික්‍රියාව ලියනකොට අපි ප්‍රතික්‍රියක වම් පැත්තේ ලියනවා එතකොට ප්‍රතික්‍රියකවල අර වරහන් ඇතුලේ ලියන්නේ මොනවද ඔව් මට කවුරු හරි කියන්න බලන්න දුවකෝ පුතෙක් මේ ප්‍රතික්‍රියකවල දැන් මේ දකුණු අත පැත්තේ මේ වරහන් ඇතුලේ ලියන්නේ මොනවද කියලා ඔව් අපේ කවුද මේ ජිනුනි නේද දුව කියන්න බලන්න කවුරු හරි දුවෙක් කියන්න බලන්න මොනවද ලියන්නේ මේ විදිහට වරහන් ඇතුලේ මතක නැද්ද ජීවලින් පෙන්වන්නේ ගෑස් ඔව් මොකද්ද දුව කියන්න ජීවලින් පෙන්වන්නේ ගෑස් G වලින් පෙන්වන්නේ ගෑස් S වලින් පෙන්වන්නේ solid solid කියන්නේ මොනවද solid කියන්නේ ඝන ඔව් ඝන හරි AQ වලින් liquid නෙමෙයි ඔව් AQ වලින් පෙන්වන්නේ aqueous කියන්නේ මොනවද ජලීය නේද ජලයේ දිය වෙලා තියෙන එක ජලීය කියන එක නේ හරි මෙතනත් aqueous කියන්නේ එතකොට same නේ ලික්විඩ් කියන එක පුතා ජලයේ විතරක් අපි දානකොට තමයි L දාන්නේ ලික්විඩ් එක. හරිද? හරි. ද්‍රව කියන එක. එතකොට ද්‍රව අවස්ථාව කියන එක L දානවා. එතකොට ජලය සමග තියෙන අවස්ථාව අපි ජලීය කියලා කියනවා. දැන් HCl ජලයත් එක්ක තමයි තියෙන්නේ මෙතනනේ. ජලයේ දිය වෙලා තියෙන. එතකොට aqueous. මෙතනත් aqueous. මේක වායු ගෑස්. හරි. මේවට කියනවා භෞතික තත්ත්ව කියලා. එතකොට ප්‍රතික්‍රියාවක් ලියනකොට දුවේ පුතේ මෙන්න මේ භෞතික තත්ත්වය දැන් විශේෂයෙන් රසායනික මේ ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාසවලදී මේ භෞතික තත්ත්වයක් ලියනවා. එහෙම නොවුනොත් එහෙම අර තාපය වෙනස් වෙනවා මේ අවස්ථාව අනුව වෙනස් වෙන හින්දා අනිවාර්යෙන් මේ භෞතික තත්ත්වය ලියනවා. එතකොට මේ අවස්ථා හතරයි තියෙන්නේ නේද? ඝන, ජලීය aqueous කියන එක ඊළඟට වායු අනිත් එක. එතකොට දැන් අපි
ප්‍රතික්‍රියාවක තාපදායක ප්‍රතික්‍රියාවක් ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ශක්තිය පිට වෙනවා නේ. මෙතනදී ශක්ති සටහනක දැන් පොදු සටහන තමයි මේ තියෙන්නේ. හරි. එතන අපි ලියන ප්‍රතික්‍රියක ඵල. එතකොට දුවල පුතාලට දැන් දෙන්න පුළුවන් මේ විදිහේ ප්‍රතික්‍රියාවක් දීලා මේක දැන් ශක්ති සටහනක දක්වන්න කියලා. හරි. එතකොට කොහොමද ඒක දක්වන්නේ? හොඳට බලා ගන්න මෙතන අපි ප්‍රතික්‍රියක තමයි වම් පැත්තේ ලියන්නේ. මේ වම් පැත්තේ මේ තියෙන දෙක මැග්නීසියම් ධන HCl නේද? මේවා අපි ප්‍රතික්‍රියක. එතකොට ප්‍රතික්‍රියක දැන් මේක අපි දන්නවනේ තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. මේ පැත්තේ තාපය පිට වෙනවා නේ. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවක් නම් අනිවාර්යෙන් ප්‍රතික්‍රියක උඩට එන්න ඕනේ. මොකද ශක්තිය වැඩි ප්‍රතික්‍රියකවල. එතකොට දුවල පුතාලට ඔළුවට යන්න ඕනේ ප්‍රතික්‍රියාව දුන්නාම මේක තාපදායකද තාප අවශෝෂකද කියලා. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක් නම් අපි ප්‍රතික්‍රියක ශක්ති සටහනේ උඩට ගන්න. එතකොට අර ප්‍රතික්‍රියක පොදු මේ සටහනේ මේ දැක්වුවා වාගේ මෙතන මේ විදිහට ඉරක් ඇඳලා අපි නේ රේඛාවක් ඇඳලා රූල භාවිතා කරලා මේවා ලස්සනට අඳින්න. හරි. එතකොට උඩ අපි ලියනවා ප්‍රතික්‍රියක නේ. මේ වම් පැත්තේ තියෙන ප්‍රතික්‍රියක. එතකොට ඒක අපි මෙතන සටහන් කරනවා Mg ධන HCl නේ. ඒක Mg ඝන S කියන එක දානවා. ඊළඟට මේක ජලිය A+ කියන එක දානවා. හරි. ඔය දෙක දාලා අවස්ථාව දාලා මේක ලියනවා. අර සමීකරණයේ මේ ඔව්. ඉස්සරකින් මයික් එකෙන් කතා කරන්නේ නැත්නම් නිකන්ද? ඇහෙන්නේ නැද්ද පුතා? නෑ නිකන් අර චොර වගේ සද්දයක් ඇහෙනවා. ඉන්න බලන්න. මේ සද්දේ පැහැදිලි නෑ. ඒ කියන්නේ සර් නිකන් නම් කතා කරන ප්‍රශ්නයක් නෑ. ඒක කනෙක්ෂන් එකේ මේ අර කවුඩ් එකේ මාකර් ප්‍රශ්න නිසා සර් මයික් එකක් පාවිච්චි කරනවා නම් තමයි එහෙම ප්‍රශ්න හදන්න පුළුවන්. නෑ මයික් එක නෑ සඳමිත. මේ කමන්නේ සර්. එහෙනම් ඔය ක්ලවුඩ් එකේ මාකර් එකේ ගත්තී. එහෙමනේ. හරි. දැන් පැහැදිලිද සාමාන්‍ය? ඔව් කමන්න ඇහෙනවා සර් අරගෙන අර හෙඩ්ෆෝන් ගහන් ඉන්න කට්ටියට ටිකක් අමාරුයි කන් දෙකට එන්න. හරි. හරි. දැන් පුතේ එහෙනම් මේකේ බලන්න මේ විදිහට ප්‍රතික්‍රියක හරි මෙතන ප්‍රතික්‍රියක ඉහළින් ලියනවා ප්‍රතිඵල දැන් තාපදායක හින්දා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. එතකොට අපි මේක පහලට ගේනවා. මේ පහල ලියන්නේ ප්‍රතිඵල. මේ ලියලා තියෙන දුවේ පුතේ ප්‍රතික්‍රියාවම තමයි. නේ? මේ ඊතලේ හරියට මෙතනින් දැම්මා. මේ ඊතලේ දැම්ම මේ ප්‍රතිඵල මෙතන ලියනවා. මේ උඩ තියෙනවා ප්‍රතික්‍රියක. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඵල බවට පත් වෙනවා. එහෙනම් ශක්තිය පිට වෙලා තියෙනවා. එතකොට ඔන්න තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන. එතකොට දුවල පුතාලට පොදු සටහන හොඳට මතක තියාගන්න. පොදු සටහන ඊට අමතරව ඒ විදිහම තමයි මේකේ එන්නේ. එහෙනම් ප්‍රතික්‍රියක උඩට එනවා ප්‍රතිඵල පහලට මේ විදිහට ගන්නවා. එතකොට ඊතලේ දාලා අපි ශක්තිය අඩු වෙනවනේ. එහෙනම් ශක්තිය පිට වෙනවා කියලා මෙහෙම ගන්න. සටහන දෙන්න පුළුවන්. සටහන එතකොට දෙනකොට හොඳට අවබෝධ කරගන්න ප්‍රතික්‍රියාව ආශ්‍රිතව කොහොමද ලියන්නේ. මේ සටහන ඇඳගන්නේ කොහොමද? හරි සරල දෙයක් දුවේ පුතේ. මේක අමාරු නෑ. මේවා දෙනවා දැන් මේ සියල්ල. එතකොට ප්‍රතික්‍රියාවක් දීලා තමයි ඔයාලට ශක්ති සටහනක් අඳින්න දෙන්නේ. සමහරට මේක ඇඳලා පුරවන්න දෙන්න පුළුවන්. ඒ විදිහට හොඳට මේ මූලික දේ අවබෝධ කරගන්න මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි නේද? ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ශක්තිය පිට වෙනවා. මෙතන අපි ප්‍රතික්‍රියක ලියනවා. මෙතන ඵල ලියනවා. මේවා අර දෙපැත්ත තුලිත කරලා තියෙන්නේ. මෙතන දෙක දාලා තියෙන්නේ ඇයි කියන එක දරුවන්ට අවබෝධ වෙනවා ඇති. මෙතන හයිඩ්‍රජන් දෙකයි මේ පැත්තේ දෙකක් එන්න ඕනේ. එතකොට අපි මෙතෙන්ට දෙකක් දානවා. මේ පැත්තේ Cl දෙකක් තියෙනවා. මෙතෙන්ට මේ පැත්තට දෙකක් එන්න ඕන හින්දා එතන දෙක දැම්මහම ඔක්කොම බැලන්ස් වෙනවා නේ. මෙතන මැග්නීසියම් එකයි මෙතන එකයි Cl දෙකයි 2 දෙකයි. ඒ විදිහට ප්‍රතික්‍රියාව තුලිත කරලා මෙතෙන්ට ගන්නවා. හරි තුලිත සමීකරණය ලියන්න. දැන් මම හිතන්නේ පැහැදිලි ඇති තාපදායක ප්‍රතික්‍රියාවක් පිළිබඳව. එතකොට දුවල පුතාලා පොදුවේ මේක මතක තියාගන්න තියෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක්ද අවශෝෂක ප්‍රතික්‍රියාවක්ද කියන එක. දැන් හැම ප්‍රතික්‍රියාවක්ම එහෙම අපිට කියන්න බෑ මේක ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් එක්ක කරන්න ඕනේ. එහෙම නැතුව අපිට
පොදුවේ අපිට තියෙනවා ප්‍රතික්‍රියා කීපයක්. මේවා තාපදායක වලට උදාහරණ. එතකොට දුවලා පුතාලා ඒක හොඳට මතක තියාගන්න. ඒ ආශ්‍රිතව මොනවා හරි ගැටලුවක් දෙන්න පුළුවන්. ඒ හින්දා මේක එච්චර මේ අමාරු දෙයක් නෙමෙයි. මේවා ටික දුවලා පුතාලා දන්නවා. හරි මේවා දන්නවා. එතකොට මේකේ මෙන්න මේ සටහන කොහොමද අඳින්නේ. හරි ඒක ගැන පොඩ්ඩක් අවබෝධ කරගන්න. හරි. ඊළඟ ප්‍රතික්‍රියාකාරය තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියා. ඇහෙනව නේද? දුවලා පුතාලා ඇහෙනවද? ඇහෙනව ඇති. හරි. ඔව් සර්. හරි. රයිට්. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියා ඊළඟට බලමු. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලදී මොකද වෙන්නේ? තාපය අවශෝෂණය කරමින් සිදුවන ප්‍රතික්‍රියා. ඒවට අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. එතකොට දැන් මතකද තාපදායක ප්‍රතික්‍රියාවලදී දුවේ පුතේ ප්‍රතික්‍රියකවල මේ කියන්නේ ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේදී අපි ශක්තිය දැම්මේ මේ පැත්තේ. කියන්නේ දකුණු පැත්තේනේ. කියන්නේ ශක්තිය පිට වෙනවා කියලා කිව්වනේ. දැන් මේකේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ශක්තිය අවශෝෂණය වෙනවා. එහෙම නැත්නම් ශක්තිය උරා ගන්නවා. නේ? එහෙනම් අපි ඒවට කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි. හරි? එතකොට මේ පැත්තට ශක්තිය මේ තාපේ මේ පැත්තට උරාගෙන තියෙනවා. එහෙනම් ඵලවල ශක්තිය වැඩි. හරි? ඒවට කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. එතකොට හොඳට ඔන්න මතක තියාගන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි කියන එක. ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි. එතකොට කොහොමද මේක අපිට බාහිරයට අපිට දැනෙන්නේ කොහොමද? දැන් සමහර ප්‍රතික්‍රියා දැන් දුවලා පුතාලාට මතක ඇති ඔය අපි මං හිතන්නේ පෙන්නලා තියෙනවා නල නේද? නලයට ප්‍රතික්‍රියක දාලා මේ අල්ලන්න කියලා දීලා තියෙනවා. එතකොට සමහර ප්‍රතික්‍රියාවලදී අපිට දැනෙන්නේ සිසිලසක්. හරි? සිසිලසක් දැනෙනවා නම් ඒක අපි මොකද්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. එතකොට ඒකේ අනිත් පැත්ත උෂ්ණත් ඒ කියන්නේ තාපයක් දැනෙනවා නම් අපිට රස්නයක් දැනෙනවා නම් උණුසුමක් දැනෙනවා නම් ඒවා තාපදායක ප්‍රතික්‍රියා. එතකොට අපිට සිසිලසක් දැනෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල. හරි? එහෙනම් අවශෝෂක ප්‍රතික්‍රියාවක මොකද වෙන්නේ? ප්‍රතික්‍රියකවලට වඩා ඵලවල ශක්තිය වැඩි. හරි? ඔන්න ඕක හොඳට මතක තියාගන්න. ප්‍රතික්‍රියකවලට වඩා ඵලවල ශක්තිය වැඩි. එතකොට දැන් ශක්ති සටහනක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන දක්වනකොට මේ විදිහට මේ අපි y අක්ෂයට ශක්තිය අරගන්නවා. එතකොට මේ රේඛාව ඇඳලා මේ බලන්න කොහොමද ශක්තිය වැඩි පැත්තේ මොනවද තියෙන්නේ? ශක්තිය වැඩි පැත්තේ තියෙන්නේ මොනවද දුවේ පුතේ? ඔව් ශක්තිය වැඩි පැත්තේ මට එක්කෙනෙක් කියන්න බලන්න. ඔව් ප්‍රතිඵල. හොඳයි ඇහුණා. හරි. රයිට්. එහෙනම් වැඩි පැත්තේ ඵල තියෙනවා. අඩු පැත්තේ ප්‍රතික්‍රියක තියෙනවා. එතකොට දුවල පුතාලට දැන් මේක දීලා සමහරට මේ මොන ප්‍රතික්‍රියාවක්ද කියලා අහන්න පුළුවන්. හරි. එහෙනම් හොඳට බලන්න. නේ? ශක්තිය වැඩි පැත්තේ ඵල අඩු පැත්තේ ප්‍රතික්‍රියක. එතකොට දැන් හැම විටම ඊතලේ යන්නේ දුවේ පුතේ. ඊතලේ යන්නේ කොහමද? ප්‍රතික්‍රියක ඉඳලා ඵල වලට. හරිද? ඔය ඊතල ඊස දාලා තියෙන තැනත් වැදගත්. හරි නිකන් මේ ඉරක් ඇඳලා නැහැ. හරි. එතකොට හොඳට මතක තියාගන්න ප්‍රතික්‍රියකවල ඉඳලා ඵලවලට ඊතලේ ගන්න. ඒ කියන්නේ අර ප්‍රතික්‍රියාවක් අපි ලියනවනේ. ඒ විදිහට තමයි ඊහිස දාන්නේ. හරි. එහෙනම් දැන් මෙතන ශක්තිය මොකද වෙන්නේ? අපි දන්නවා දැන් ප්‍රතික්‍රියකවලට වඩා ඵලවල ශක්තිය වැඩි නම් පරිසරයෙන් ශක්තිය උරා ගන්නවානේ. ශක්තිය අවශෝෂණය වෙනවා. ඊතලේ මෙහෙම දාලා අපි ශක්තිය අවශෝෂණය වේ කියලා ලියනවා. එතකොට මේ අපි දක්වලා තියෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන. හරි. එතකොට පොදුවේ දැන් ඔන්න ඔය ශක්ති සටහන් ආකාර දෙක තමයි අපිට මේ මෙතනදී වැදගත් වෙන්නේ. හරි. ඊළඟට බලමු මේ තාපදායක ප්‍රතික්‍රියා සඳහා උදාහරණ. හරි තාපදායක ප්‍රතික්‍රියා. එතකොට අපි මුලින් මතක් කරානේ දෝල පුතාලට තාපදායක ප්‍රතික්‍රියා නේ.
හරි පොදුවේ බලන්න ඉන්ධන දහනය කියන එක. ඒ කියන්නේ ඕනෑම දහන ප්‍රතික්‍රියාවක් තාපදායකයි. තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට මේ ඉන්ධන දහනයේදී නේ පෙට්‍රල් ඩීසල් මීතේන් එවැනි ඉන්ධන සියල්ල දහනය කියන එක දහනය කියන එක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඊළඟට අම්ල භස්ම පාඩමේ නේද අම්ල භස්ම උදාසීනකරණය. ඒ කියන්නේ මොකක්ද මේ අම්ල භස්ම උදාසීනකරණය කියලා කියන්නේ දුවේ පුතේ අම්ලයක් සහ භස්මයක් එකතු වුණාම මොකද වෙන්නේ? ඒ දෙකේම තියෙන අම්ල ගතියයි භස්මේ තියෙන භස්ම ගතියයි නැති වෙනවා. අපි ඒකට කියනවා උදාසීනකරණය කියලා. අම්ල භස්ම ලවණ ජලය. ඕක මතක තියාගන්න ඕනේ පොදුවේ. අම්ල භස්ම පාඩමේ අපි කියනවා ඕක කිව්වා දැන් තමයි දරුවෝ දන්නවා ඇති. නේද? අම්ල භස්ම උදාසීනකරණය කියන එකත් මොකක්ද? තාප දායක ප්‍රතික්‍රියාවක්. එතකොට අම්ලයකට භස්මයක් එකතු කරනවා කියන එක තාප දානය කියන එක. දුවේ පුතේ දැන් ශ්වසනය අපේ වනේ නේද? ඔක්සිජන් අරන් ග්ලූකෝස් දහනය කරනවා. අපි සෛලීය ශ්වසනයේදී ශක්තිය පිට වෙනවා. හරි? හරි. එතකොට සෛලීය ශ්වසනය නේ ඔක්සිජන් එකතු වෙලා මේ ශක්තිය පිට කරනවා කියන එකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. ඊළඟට අම්ල සහ ලෝහ අතර ප්‍රතික්‍රියා. එතකොට මොකද වෙන්නේ? අම්ල ලෝහ එක්ක ප්‍රතික්‍රියා කරනකොට නලය රත් වෙනවා. හරි? එහෙනම් ඒකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. හරි? අම්ල ලෝහ අතර ප්‍රතික්‍රියා. ඊළඟට මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් ජලය H2O මේ දෙක යටට එන්න ඕනේ. අද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත්වීම මේකත් මොකක්ද? තාපදායක ප්‍රතික්‍රියාවක්. මේ කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ අලුහුණු වලට ජලය දානකොට රත් වෙනවා. හරි? එතකොට අපි ඒකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට පොදුවේ මෙන්න මේවා ටික පොඩ්ඩක් මතක තියාගන්න මේ ඇසුරෙන් සමහරට ප්‍රතික්‍රියාවක් දීලා අහන්න පුළුවන්. එතකොට ඒවා මොනවද? තාපදායක ප්‍රතික්‍රියා. right. ඊළඟට බලමු තාප අවශෝෂක ප්‍රතික්‍රියා සඳහා උදාහරණ. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. එතකොට මෙන්න මේවා යූරියා පොහොර දැන් දරු සමට ගෙවල් වල ඔය බගා කටයුතු වලට ගෙනලා තියෙනකොට පොඩ්ඩක් ඕනම් අරගෙන දිය කරලා බලන්න මොකද වෙන්නේ? සිසිලසක් දැනෙනවා. එතකොට යූරියා පොහොර ග්ලූකෝස් ජලයේ දිය කිරීම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට උදාහරණයක්. හරි? ජලයේ දිය කිරීම තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඊළඟට ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. දැන් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ජලය ඊළඟට ශක්තිය අරගෙන නේද? ග්ලූකෝස් නිපදවනවා. හරි? එතකොට ඒක මොකක්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ශක්තිය උරා ගන්නවා. දැන් ඕකෙම අනිත් පැත්තනේ දහනය නේද? සෛලීය ශ්වසනයේදී සිද්ධ වෙන්නේ. එතකොට සෛලීය ශ්වසනය තාපදායකයි, ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තාප අවශෝෂකයි. ඊළඟට රසායනික වියෝජන ප්‍රතික්‍රියා. රසායනික වියෝජන ප්‍රතික්‍රියා මොකද වෙන්නේ? තාප අවශෝෂක. හරි? රසායනික වියෝජන ප්‍රතික්‍රියා බොහොමයක් රසායනික වියෝජන ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා තමයි සිද්ධ වෙන්නේ. මෙතන දුවේ පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියාවේ මේක එන්න ඕනේ මේ පැත්තට. ඒ කියන්නේ මෙතන කැල්සියම් ඔක්සයිඩ් කියන එක මේ පැත්තට එන්න ඕනේ. කැල්සියම් ඔක්සයිඩ් දාන CO2 වියෝජනය පිළියන්නේ එකක් කීපයක් බවට කැඩෙනවා කියන එක. හරි? මේක පොඩි මෙතන වැරදීමක් තියෙනවා. මෙන්න මේ ඔක්සයිඩය මේ පැත්තට එන්න ඕනේ. හරි? ඒවා තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියා. දරුවන්ට ඇහෙනවද? මං හිතන්නේ මේ පොඩි මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ගැටලුවක් තියෙනවා කියලා මේ නේද? හරි. right.
හරි ඊළඟට අපි මේ ඔයාලට තියෙනවා දුවේ පුතේ මේ අපිට දීලා තියෙන එක ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය නිර්ණය කිරීම ඒ සඳහා ක්‍රියාකාරකම මේක පොතේ තියෙනවා. එතකොට අපි ඇත්තටම මම අර මුලිනුත් කිව්වා මේ පොත ඉතාම වැදගත්. දුවල පුතාලා හොඳට පොත අධ්‍යයනය කරන්න. එතකොට මෙන්න මේකේ අපි මේ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරලා ඒ තාපය මනිනවා. හරි. එතකොට ඒ සඳහා මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න ඒ භාජනයක් මේක මේ පොලිස්ටයිරීන් භාජනයක් මේක මේ තාපයේ එළියට පිටවීම වළක්වන්න උපරිම කියන්නේ තාප පරිවාරකයක් විදිහට හදලා තියෙනවා. එතකොට මේකට සම්බන්ධ කරලා තියෙනවා උෂ්ණත්ව මානයක් මේ තර්මෝමීටර් ඊළඟට ග්ලාස් ස්ට්‍රය කියන්නේ අර වීදුරු කූරක්. එහෙම නැත්නම් අපි ඕකට මේ කියන්නේ මේක කලත්තන්න යොදන එකක් තමයි මෙතනින් දාලා තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා පරිවාරක පියන. දුවල පුතාලේ පොතේත් මේක තියෙන රූප සටහන. එතකොට මේකේ අපි යොදා ගන්නවා මේ විදිහට මොනවද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. මේ බලන්න මෙතන ඝන ඩෙසිමීටරයට මවුල 2 දාලා තියෙනවා සාන්ද්‍රණය දීලා තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 50. හරි. ඊළඟට ඝන ඩෙසිමීටරයට මවුල HCl 50. ඒ දෙකම සමාන පරිමා දෙකක් තමයි අරන් තියෙන්නේ. මිලිලීටර් 50 ගාන දෙකක්. ඊළඟට 100 CIML බීකර් දෙකක්. නේ. ඊළඟට 0.100 පරාසයේ තියෙන උෂ්ණත්ව මානයක් පොලිස්ටයිරීන් කෝප්පය වීදුරු කූර. එතකොට මේ පොලිස්ටයිරීන් කෝප්පය තමයි මේ තියෙන්නේ. වීදුරු කූර දීලා තියෙනවා. මෙතන උෂ්ණත්ව මානය සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ විදිහට අපි දැන් මෙතනදී මේ ප්‍රතික්‍රියාව කරනකොට දැන් අර මෙතන ගන්නවනේ පුතේ ප්‍රතික්‍රියක දෙක තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl. ඒ කියන්නේ ඒවා තමයි ප්‍රතික්‍රියක. ඇත්තටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුවල පුතාලා දන්නවා භාෂ්මය, HCl කියන්නේ අම්ලය. එතකොට ඔය දෙක අරගෙන උෂ්ණත්වමාන ආධාරයෙන් ඔය ද්‍රව්‍යවල ආරම්භක උෂ්ණත්වය මැනගන්න. හරි. ඒ කියන්නේ උෂ්ණත්වය දැන් මුලින්ම මේවා මිශ්‍ර කරන්න කලින් ආරම්භක උෂ්ණත්වය අපි මැනගෙන සටහන් කර ගන්නවා. එතකොට මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. දැන් අර අම්ලයේ උෂ්ණත්වයේ මැනලා භස්මයට දානකොට ඒක හොදලා පිරිසිදු ජලයෙන් හොදලා තමයි භස්මයට යොදන්න ඕනේ. ඒ විදිහට අපි උෂ්ණත්ව මැන ගන්නවා. එතකොට ආරම්භක උෂ්ණත්වය මැනලා ඊළඟට මේක ඇතුළට දාලා හරි මේක මිශ්‍ර කරලා ඊට පස්සේ නැවත කලත්තලා උෂ්ණත්වය මයින්. හරි. එතකොට ඒ විදිහට එනම් ආරම්භක උෂ්ණත්වය සහ ද්‍රාවණ දෙක හොඳට දාලා කලත්තලා ලැබෙන උෂ්ණත්වය අපි සටහන් කර ගන්නවා. එතකොට එතනදී උෂ්ණත්වයට මොකද වෙන්නේ? දැන් අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් මෙතන සිද්ධ වෙනවා. අම්ල භස්ම ප්‍රතික්‍රියාවකදී අපි දන්නවා දැන් අපි දුවල පුතාලට පැහැදිලි කරා උෂ්ණත්වයට මොකද වෙන්නේ කියන එක නේ. අම්ල භස්ම එකතු වුණාම මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. එතකොට මෙතනදී එහෙනම් උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙනවා කියන එක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. රයිට්. ඒ විදිහට අපි ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා. රයිට්. මෙතන බලන්න දුවේ පුතේ බීකර දෙකට වෙන වෙනම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl මිලිලීටර් 50 බැගින් මිනුම් සරාවෙන් මැන ගන්නවා. අපි මනින්න ගන්න මිනුම් සරාව නේද? බීකර යොදා ගන්නවා ඒව දාන්න. ඊළඟට ද්‍රාවණ දෙකෙහි ආරම්භක උෂ්ණත්වය මනිනවා. ඊළඟට ද්‍රාවණ දෙක පොලිස්ටයිරීන් කෝප්පයට දමා වීදුරු කූරෙන් කලතා උපරිම උෂ්ණත්වය මනින. එක් ද්‍රාවණයක උෂ්ණත්වය මැනීමෙන් පසුව උෂ්ණත්වමානය සේදිය යුතුයි. හරි. ඒක මං කිව්වා උෂ්ණත්වමානය සෝදනවා. හරි. ඊළඟට මේකේ තාප විපර්යාසය. දැන් ඇත්තටම දුවේ පුතේ දැන් මේ ප්‍රතික්‍රියාව වෙනකොට තාප විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ විපර්යාසය කියන එකේදී දුවල පුතාලා දැනගන්න එක්කෝ තාපේ පිට වෙනවා එහෙම නැත්නම් තාපේ උරා ගන්න. නේ? අම්ල භස්ම ප්‍රතික්‍රියාවලදී අපි
කිව්වා මොකද වෙන්නේ තාප දායක ප්‍රතික්‍රියා තමයි සිද්ධ වෙන්නේ නේ අම්ල බස්ම ප්‍රතික්‍රියා තාප දායක ප්‍රතික්‍රියා. එතකොට එතන අපි තාප විපර්යාසය මානයි MCT කියන සමීකරණය. මේ සමීකරණය මම හිතන්නේ දුවල පුතාලා මේ සමීකරණ ක්‍රමයක ගන්න. එතන තාප විපර්යාසය එතකොට තාප ප්‍රමාණය හොයාගන්න පුළුවන් මේ සමීකරණය යොදලා. හරි. එතකොට මෙතනදී M කියලා ගන්නේ මුළු මිශ්‍රණයේ ස්කන්ධය. එතකොට මිශ්‍රණයේ ස්කන්ධය කියන එක දැන් අපි මිශ්‍රණ මිලිලීටර් 100ක් ඔක්කොම 100ක් දාගත්තා. නේ? මිලිලීටර් 50 ගානේ එකතු වුණානේ 100ක්. එතකොට මුළු මිලිලීටර් 100 ස්කන්ධය ග්‍රෑම් විදියට අපිට ඒක හදාගන්න පුළුවන්. ඊළඟට මිශ්‍රණයේ විශිෂ්ට තාප ධාරිතාව. මෙතනදී ඇත්තටම අපි විශිෂ්ට තාප ධාරිතාව සලකනවා ජලයේ විශිෂ්ට තාප ධාරිතාව. හරි මිශ්‍රණයේ විශිෂ්ට තාප ධාරිතාව විදිහට ඒවා දෙනවා. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව ඊළඟට මිශ්‍රණයේ සිදු වූ උෂ්ණත්ව වෙනස. ඒක අපිට උෂ්ණත්වමානය අපිට මැනගන්න පුළුවන්. හරි මිශ්‍රණයේ සිදු වූ උෂ්ණත්ව වෙනස. එතකොට මේ සමීකරණය යොදලා අපිට පුළුවන් තාප විපර්යාසය හොයන්න. මෙතනදී කරුණු කීපයක් දැනගන්න ඕනේ. ආරම්භක උෂ්ණත්වය අසමාන නම් උෂ්ණත්වවල මධ්‍යන්නේ අගය ලබා ගන්නවා. ඒ කියන්නේ අර ආරම්භක උෂ්ණත්වය අපි මනිනවා කියවනේ දුවේ පුතේ. එතකොට සාමාන්‍ය බොහෝ විට මේ දෙකේම උෂ්ණත්ව සමානයි. හරි එහෙම නොවුනොත් එහෙම අපි දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්නවා මධ්‍යන්නේ. ඊළාට මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාව හා ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව උපකල්පනය කරනවා. එතකොට මිශ්‍රණයේ විශිෂ්ට තාපධාරිතාව කියන්නේ ජලයේ ඝනත්වය. ඝනත්වය කියන්නේ ජලයේ ඝනත්වය. ඊළඟට ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී තාප හානියක් සිදු නොවන බව උපකල්පනය කරනවා. දැන් අර විශේෂිත භාජනයන්නේ මේ සඳහා යොදන්නේ. එතකොට මේ මිශ්‍ර කරනකොට කිසිම තාපයක් එළියට පිට වෙන්නේ නැහැ. පද්ධතිය තුලම සිද්ධ වෙනවා කියන එක උපකල්පනය කරනවා. එතකොට ඒ ඇසුරෙන් මොකද අර සිදුවන වෙනස කියන එක අපි එතකොට උෂ්ණත්වමානයෙන් බලා ගන්න පුළුවන්. ඒ වෙනස ඇසුරෙන් තමයි මේ විපර්යාසය ගණනය කරන්නේ. එතකොට මේ ගණනය කිරීම පොඩ්ඩක් බලමු. ජලයේ විශිෂ්ට තාපධාරිතාව අපි කිව්වා 4200 ඒවා දෙනවා ගානකදී ඒවා දෙනවා. එතකොට බලන්න ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. ඒ ඒකකේ පොඩ්ඩක් මතක තියාගන්න සෙල්සියස් අංශකයට මේ ඍණ එක තියෙනවානේ kg ඍණ එක. හරි එතකොට සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. එතකොට මේ ඇසුරෙන් අපිට ජලය මිලිලීටර් 100 ස්කන්ධය. එතකොට අපි ජලයේ මිලිලීටර් 100 කියන එක කෙලින්ම ජලයේ ග්‍රෑම් 100 කියන එක හදාගන්න පුළුවන්. ජලයේ මිලිලීටර් 100ක් කියන්නේ ජලයේ ග්‍රෑම් 100ක්. එතකොට ජලය මිලිලීටර් 1ක් කියන්නේ ජලය ග්‍රෑම් 1ක්. නේ ජලයේ මිලිලීටර් 100ක් කියන්නේ ග්‍රෑම් 100ක් කියන එක පෙරලා ගන්න පුළුවන්. දැන් මිලිලීටර් 1ක් කියන්නේ ඝන සෙන්ටිමීටර් 1ක්. එතකොට මෙතනදී අපි ජලයේ මිලිලීටර් 100 නම් ජලයේ ස්කන්ධය විදිහට ග්‍රෑම් 100 කියන එක අපි ගන්න. හරි. දැන් මෙතන උෂ්ණත්ව වෙනස දීලා තියෙනවා දුවේ පුතේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේදී ඒක අපිට මැනගන්න පුළුවන් සෙල්සියස් අංශක 10. මේ බිඳුව 100 නෙමෙයි. මේක උඩට එන්න ඕන. මෙතන සෙල්සියස් අංශක 10. හරි. එතකොට අපේ සමීකරණය අපි මේකට යොදනවා Q සමානයි mc θ නේ තාප විපර්යාසය මෙතන මේක θ එන්න ඕනේ උෂ්ණත්ව වෙනස මේ දීලා තියෙන්නේ මේක Q අර අපි තාප විපර්යාස වෙන සමීකරණේ Q සමාන mc θ කියලා කිව්වේ. එතකොට ඒක යොදපුවාම බලන්න මෙතන m කියන්නේ ස්කන්ධය. හරි. ද්විපුත ස්කන්ධය කියන්නේ දැන් මෙතන මුළු ස්කන්ධයන ගන්න නේද? ද්‍රාවණයේ ස්කන්ධය මිශ්‍රණයේ ස්කන්ධය. එතකොට එකතුව 100. හරි. එහෙනම් ඒක 100 ග්‍රෑම් 100 විදිහට අපි සලකනවා. හැබැයි මෙතන ග්‍රෑම් වලින් නෙමෙයි අපි ඕන කිලෝග්‍රෑම් වලින්. මේ මෙතන ඝනත්වය දීලා තියෙන කිලෝග්‍රෑම් වලින්.
නේද? විශිෂ්ට තාප ධාරිතාවත් කිලෝග්‍රෑමයට ජූල්. හරි? ඒ හින්දා මෙතන කිලෝග්‍රෑම් කරගන්න මේ ග්‍රෑම් 100 1000න් බෙදනවා. ඒක දුවල පුතාලා දන්නවනේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදනවා. රයිට්? එහෙනම් මෙතන කිලෝග්‍රෑම් වුණා. ඊට පස්සේ මෙතෙන්ට ගන්නවා මොකද්ද? විශිෂ්ට තාප ධාරිතා MC. හරි? C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව 4200යි සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. මේ දත්ත දෙනවා. ගානකදී මේවා දෙනවා. හරි? එතකොට ඒක දැම්මා. ඊළඟට MCT නේ උෂ්ණත්ව වෙනස මෙතන කීයද 10යි. ඒක අපි පරීක්ෂණයේදී හොයාගන්න දත්තය. හරි උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10යි. රයිට් දැන් එහෙනම් මේක සුළු වුණාම නේද මේවා කැපිලා යනවා බිඳු කැපිලා යන බිඳු දෙකයි මෙතෙන්ට බිඳුව කැපිලා යනවා. එහෙනම් මෙතනින් වැඩි වුණාම මේ ගණනේ දුවල පුතාලා දන්නවා මේ සුළු කිරීම මේවා මේ බලන්න ඒකකත් දුවේ පුතේ කැපිලා යනවා. මෙතන කිලෝග්‍රෑම් තියෙනවා මෙතන කිලෝග්‍රෑම් ඍණ 1. එතකොට kg ඍණ 1ට කැපිලා ගියාම ඒ කිලෝග්‍රෑම් කැපිලා යනවා නේ. ඊළඟට සෙල්සියස් අංශක ඍණ 1 මෙතන පුතේ සෙල්සියස් අංශක තියෙනවා. හරි ඒකට මේක කැපිලා යනවා. ඉතුරු වෙනවා ජූල් නේ. එහෙනම් ශක්තිය විදියට ශක්තිය මනින ඒකකයේ ජූල්. එතකොට 4200. ජූල් 4200ක් ඉතුරු මේ ඇවිල්ලා තියෙනවා තාප විපර්යාසය කියන්නේ. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේ ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාසය හොයාගන්න පුළුවන්. එතකොට දුවල පුතාලා දැනගන්න ඕනේ මේ සමීකරණය. මේ සමීකරණය ඊළඟට ඇත්තටම මෙවැනි අවස්ථාවක් විතරයි දෙන්නේ. එතනින් එහා අපි මේ ජලයේ ඝනත්වය නේද? ජලයේ ඝනත්වයට සමාන කරලා මිශ්‍රණයේ ඝනත්වය අපි කියන උපකල්පනය කරනවා. එතකොට අර විශිෂ්ට තාප ධාරිතාවත් ජලයේ විශිෂ්ට තාප ධාරිතාව තමයි ගන්නෙ. ඒ විදිහට අරන් මේ සමීකරණය යොදලා අපිට පුළුවන් තාප විපර්යාසය ගණනය කරන්න. රයිට්. එතකොට තාපයේ පිටතට යාම වැළැක්වීමට පොලිස්ටයිරීන් කෝප්පයක් භාවිතා කරනවා. මෙතනදී සාමාන්‍යයෙන් මෙතන මේ පහලින් ලියලා තියෙන එක පොඩි අඩුවක් තියෙනවා පුතේ. එකම රසායනික ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය ප්‍රතික්‍රියකවල හා පළවල පවතින භෞතික තත්ත්ව ඒ කියන්නේ ඝන ද්‍රව වායු ජලීය අර අපි මම ඇහුවේ ඉස්සෙල්ලා නේද ඝනද ද්‍රවද ජලීයද වායුද මොනවද කියන එක ඒ අණුව වෙනස් වෙනවා. එතකොට එකම ප්‍රතික්‍රියාවක වුණත් භෞතික තත්ත්ව වෙනස් නම් මෙන්න මේ මොකද වෙන්නේ? කියන්නේ තාප විපර්යාසය වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන් භෞතික තත්ත්වය දක්වන්න ඕන. හරි භෞතික අවස්ථාව දක්වන්නම ඕන. ඒක තමයි අපි ඒ විදිහට හඳුන්වන්නේ. එතකොට දැන් මේ අපි තාප විපර්යාස පාඩම මෙතනින් ඉවර වෙනවා. දැන් මේකේ පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඒකත් දුවල පුතාලා අභ්‍යාසය කරන්න පොතේ. හරි මේක පොතේ අනිවාර්යෙන් කරන්න. දැන් අපි මේ අනිත් අයට මේකට සම්බන්ධ නොවන අයට තමයි ඊළඟට මේ පාඩම් ටික කරන්න. දැන් දුවල පුතාලා මේ සම්බන්ධ වෙන අය මේක අනිවාර්යෙන් මේවා ටික ඉවර කරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මොකද පාසල පටන් ගත්තාම සමහරවිට කොටස් ගෙනාවොත් ওই විදිහට අපි මේගොල්ලෝ සමට මේ ජොයින් වෙලා ඉන්න අය මේ පාඩම ඉවර කරනවා නේ. ඒ හින්දා මේක හොඳට මේ අභ්‍යාසය කරන්න බලලා එක ලියන්න. පොතේම කියන්නේ පොතේ ලියලා කරන්න. අපි දැන් එහෙනම් අම්ල බස්ම පාඩමේ මතක් කරමු. අම්ල බස්ම පාඩමට ගොඩක් හිටියේ නැති හින්දා නේද? ඔව් මොකද කියන්නේ? අම්ල බස්ම පාඩම ටිකක් මතක් කරලා දෙන්න ඉතුරු කාලය තුල. තව මිනිත්තු 7-8ක් තියෙන්නේ. අපි ඒකේ අම්ල බස්ම පාඩම මම මේ මතක් කරලා දෙන්නම් දරුවන්ට. දැන් ප්‍රශ්න වලට උත්තර එහෙම ලියලා ඇති නේද? දැන් මේ පන්තිය විතරක් වෙන් වෙලා තියෙන හින්දා ඔව් බලන්නත් ලේසි. දැන් පන්තිය ළමයි විතරනේ ඉන්නේ දැන් නේද? හරි මම දැන් අහනවා කෙලින්ම නම් වලින්ම අහනවා මට
කියන්න ඕනේ එතකොට මේ ටික කරාද මෙහෙමයි කියලා. හරි? ඒකයි මේ පන්ති වෙන් කරගෙන තියෙන්නේ. හරිද? දැන් වැඩ ටික ඔක්කොම ඉවර කරන්න මේ කාලේ වටිනවනේ නේ? හරි. එතකොට ඔව් දැන් පේනවද පුතේ මේ අම්ල භස්ම ලවණ 7 වෙනි එකකේ? පේනවද කියන්නේ? අපිට සමස්වගේ මේ Windows Explorer එක විතරයි පේන්නේ. මේ අම්ල භස්ම ලවණ එක ආවේ නැහැ නේ? පේන්නේ. නෑ ඒක ආවේ නෑ. දැන් පේනවද? දැන් හරි සර්. හරි. එතකොට අපි පුතේ මේක පොඩ්ඩක් මේ කාලය තුල ඉක්මනට අපි බලමු. මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේකත් රසායන විද්‍යා පාඩමක්. එතකොට අම්ල භස්ම හා ලවණ නේ? රයිට්. එතකොට මේ අම්ල කියලා කියන්නේ මොනවද? ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධනායන H ධනායන මුදා හරින සංයෝග අම්ල. එතකොට අපි දන්නවා විද්‍යාගාරයේ තියෙන අම්ල මොනවද? HCl හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ල H2SO4, ඊළඟට නයිට්‍රික් අම්ලය HNO3. දුවල පුතාලා මේ අම්ලවල සමීකරණ දැනගන්න. ඊළඟට ප්‍රබල අම්ල කියලා කියන්නේ ජලීය ද්‍රාවණයේදී මෙන්න මේ හරි ප්‍රබල අම්ල කියලා කියන්නේ ජලීය ද්‍රාවණයේදී පූර්ණ ලෙස විඝටනය වන අම්ල. හරි. එහෙනම් මේ ප්‍රබල අම්ලය අපි ජලීය ද්‍රාවණයේදී විඝටනය වෙනවා ධන සහ ඍණ අයන බවට. ඒ කියන්නේ හයිඩ්‍රජන් ධන අදාළ ඍණ අයන ක්ලෝරයිඩ් HCl විඝටනය වෙන ආකාරය මෙතන දීලා තියෙනවා. ඒ විදිහට ඔය ඔක්කොම විඝටනය වෙනවා ධන සහ ඍණ අයන බවට. රයිට්. එතකොට ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන මුදා හැරීමේ ප්‍රබලතාවය පදනම් කරගෙන අම්ල වර්ග දෙකයි ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා. එතකොට ප්‍රබල අම්ල කියලා කියන්නේ දුවේ පුතේ ජලීය ද්‍රාවණයේදී බලන්න මේක මම ටිකක් ඉක්මනින්ම කරගෙන යනවා. දරුවෝ පොඩ්ඩක් අවධානය යොමු කරන්න. දැන් කරපු අයත් ඉන්නවා. මේ කාලය තුල මම ඉක්මනට කරගෙන යනවා. හරි. රයිට්. එතකොට පූර්ණ ලෙස අයනීකරණය වෙමින් හයිඩ්‍රජන් ධනායන මුදා හරින අම්ල ප්‍රබල අම්ල කියලා කියනවා. බලන්න හොඳට මේ සටහනේ මේ තියෙන්නේ ඒ කියන්නේ මුල් අවස්ථාව දැන් විඝටනය වෙලා නැහැ. හරි? එතකොට අම්ල අණු විදිහට තියෙනවා. H සහ Cl බැඳිලා තියෙන්නේ මේ. HCl බැඳිලා තියෙන්නේ. හරි? දැන් මේක ජලීය ද්‍රාවණයකදී ජලය එකතු වුණාම මොකද වෙන්නේ? පෙළීම ධන සහ ඍණ ආයන බවට විඝටනය වෙනවා. සෑම අම්ල අණුවක්ම විඝටනය වෙලා තියෙනවා. එහෙනම් පූර්ණ විදිහට විඝටනය වෙන අම්ල ප්‍රබල අම්ල කියලා කියනවා. ඒකේ නිදහස් අම්ල අණු නැහැ ප්‍රබල අම්ලේ. හරි. එතකොට මේ තියෙන අර අම්ල කොහොමද විඝටනය වෙන්නේ? කෙලින්ම කැඩෙනවා ධන සහ ඍණ ආයන බවට. මේ හැම එකේම ධන ඍණ ආයන බවට කැඩලා තියෙන්නේ. ධන කියන්නේ H+. නේ? අදාළ ඍණ ආයන. දැන් මේ ආයන සල්ෆේට් මේක දුවේ පුතේ ලියනකොට මේක අනිවාර්ය SO4 ඍණ දෙක. මේක කොහෙවත් අපි වෙනස් කරන්නේ නැහැ. SO4 NO3 නයිට්‍රේට්. එතකොට මේකේ සංයුතාවය එකයි. මේකේ සංයුතාවය දෙකයි. එතකොට ඒ විදිහට තමයි අපි ආයන විඝටනය ඒ කියන්නේ අම්ල විඝටනය වීම දක්වන්නේ. රයිට්. ඊට පස්සේ දුබල අම්ල කියන්නේ ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙමින් හයිඩ්‍රජන් අයන මුදා හරින අම්ල. ඒවට කියනවා දුබල අම්ල කියලා. එතකොට මේ වගේ සමහර අම්ල අණු වලින් විතරයි H ධන දෙන්නේ. ඍණ අයන සහ H ධන ලබා දෙන්නේ. එතකොට අයනීකරණය නොවූ අම්ල අණු ජලීය ද්‍රාවණයේ තියෙනවා. හරි ඒවට අපි කියනවා දුබල අම්ල. ඊළඟට අම්ලවල ගුණ. හරි? අම්ලවල ගුණ බලන්න. අම්ල විකාදක ගුණ සහිතයි. ඒ කියන්නේ අම්ල අපේ ඇඟේ හරි නේද කිසියම් පෘෂ්ඨයක වැටුනහම දැන් දරුවෝ ඕක දැකලා තමන්ට විද්‍යාගාරයේ මේ අම්ලයක් නේද පොතේ හරි එහෙම නැත්නම් ඔය හරි ගෑවුනොත් අපේ අතේ ගෑවුනොත් පිලිස්සෙනවා. හරි? විකාදක ගුණයක් තියෙනවා කියන. ඊළඟට ලාක්ෂණික ඇඹුල් රසයක් අම්ල නේද? අම්ල ඇසිඩ් ඇඹුල් රසයක් තියෙනවා. ඒ කියලා අපි ඒවා රස විඳින්න යන්නේ නැහැ. ඊළඟට සක්‍රියතා ශ්‍රේණියේ මේක ඊට වැදගත් දුවේ පුතේ සක්‍රියතා ශ්‍රේණිය බලන්න හයිඩ්‍රජන් වලට ඉහළින් තියෙන ලෝහ අම්ලත් එක්ක හයිඩ්‍රජන් වායුව දෙනවා. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය කියලා එකක් තියෙනවා. මොකද වෙන්නේ? ලවණ ජලයේ බවට පත් වෙනවා. ඊළඟට අම්ල නිල් ලිට්මස් රතු පාටට හරවනවා.
ඊළඟට අම්ලවල ප්‍රයෝජන බලන්න ඔය මේ HCl අම්ලය මේවා කෙලින්ම පොතේ දීලා තියෙනවා. අපි මේ සටහන එවනවා. ඔයගොල්ලෝ බලා ගන්න එක නේද? අම්ලවල HCl වල ප්‍රයෝජන මොනවද? ඊළඟට සල්ෆියුරික් අම්ලය නේ සල්ෆියුරික් අම්ලයේ ප්‍රයෝජන ටික ඊළඟට ඇසිටික් අම්ලයේ විනාකිරි නේ විනාකිරි කොහොමද අපිට වැදගත් වෙන්නේ රයිට් ඊළඟට භාෂ්ම කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රොක්සිල් අයන ඍණායන ඉහළ නංවන සංයෝග. එතකොට භාෂ්මයකුත් අර අම්ලයක් වාගේ පූර්ණ විදිහට විඝටනය වෙනවා. ඒවට කියන්නේ ප්‍රබල භාෂ්ම. දැන් විද්‍යාගාරයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ලිතියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඒවා ප්‍රබල භාෂ්ම විදිහට හඳුන්වනවා. ඊළඟට දුබල භාෂ්ම අර විදිහටම තමයි භාගික වශයෙන් අයනීකරණය වෙන භාෂ්ම. ඒවා දුබල භාෂ්ම කියලා කියනවා. ඊළඟට භාෂ්මවල ගුණ දැන් භාෂ්ම මොකද වෙන්නේ? ලිස්සන සුළු ස්වභාවයක්, සබන් වාගේ ස්වභාවයක් තියෙනවා. ඊළඟට අම්ල භාෂ්ම ප්‍රතික්‍රියා කරලා ලවණ ජලය බවට පත් වෙනවා. අපි ඉස්සලා කිව්වා භාෂ්ම රතු ලිට්මස්